නමෝ බුද්ධාය 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 සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විශේෂ ධර්ම දේශනාවක් ඒ තමයි නොම්බර 669න් 600 ජයමාවත ගොතටුව නව නගරය ලිපිනේ පදිංචි පින්වත් මණිකේ වීරසුන්දර ගුරුමෑණියන් ඒ වගේම ලෙස්ලි පෙරේරා ස්වාමි පුරුෂයා සහ පසිඳු පෙරේරා පුතා මේ පින්වතුන් අද ධර්ම දේශනාව සඳහා ධර්ම දායකත්වයේ සලසලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව සලසන්නේ. මේ ධර්ම දේශනාවට කරුණු යෙදුන විදිහ හරි අහඹු සිද්ධියක්. ඒ තමයි මණිකේ වීරසුන්දර ගුරුමෑණියන් මට මුණ ගැහෙන්නේ 1997 වසරේ. එතකොට දැන් අවුරුදු 20 ගානකටත් එහා. ඉතින් ඒ ගුරුමෑණියන්ට එදා මේ අවුරුදු 20 ගානකට කලින් තිබ්බ මතකයෙන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ හඬ ඔස්සේ තමන්ගේ ශිෂ්‍යයා සොයාගෙන ආපු කතාවක් තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගුරුමෑණියෝ මට උගන්වපු ගුරුමෑණියෝ කෙනෙක්. ඉතින් ධර්ම දේශනාව ශ්‍රවණය කළා මේ මගේ ශිෂ්‍යෙක් නේ කියලා සොයාගෙන ආව අවුරුදු 20 ගානකට පස්සේ 1997 මුණ ගැහිච්ච ගමන. ඉතින් අද මේ විදිහේ ධර්ම දේශනාවක් කරන්න පසුබිම හැදුනේ මේ විදිහට. මට ඒ කාරණාවේදී මතක් වුණේ ඔන්න ওই විදිහට තමයි. දැන් අපේ නන් නෙවෙයි. නමුත් බෝධිසත්වයෝ සංසාරේ බෝධිසත්වයන්ට පිරුම් පුරන ජීවිතවල කවුරු හරි මුණ ගැහුණොත් ඒ කෙනා බුද්ධ කාලෙත් මුණ ගැහෙනවනේ. බුද්ධ කාලෙත් මුණ ගැහෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ධම්මරුචි කියලා අවුරුදු 7ක පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ පැවිදි වෙලා දෙව්රම් වෙහෙරට පැමිණියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් ඉස්සරහින් මේ ධම්මරුචි තෙරුන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ කතා කරනවා ධම්මරුචි මෙහෙ එන්න. අපි දෙන්න බොහෝ කාලයකට පස්සේ නේද මුණ ගැහුනේ කියලා.
එතකොට දැන් අර ධම්මරුචි ස්වාමීන් වහන්සේ මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට තේරුන්නේ නැහැ කියනවා. ධම්මරුචි මීට අසංකේය 4කුත් කල්ප ලක්ෂයකට කලින් දීපංකර භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ එදා රඹගන්නුවර මාවතේ ඒ දණ්ඩක් වගේ මඩගොඩේ මා දිගෑ වෙලා ඉදින් සුමේද තාපසතුමා විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ ගෞතම නමින් සම්මා සම්බුදු වෙනවා මේ තැනැත්තා කියලා විවරණ දුන්නා. ඒ වෙලාවේ එතන හිටපු එක්තරා මානවකෙක් තමයි ඔබ. ඉතින් එයාට ආස හිතුණා ගෞතම කියලා බුදු වෙනවලු කියලා අර නමට ගොඩක් ආස හිටියා. ඊට පස්සේ සුමේද තාපසතුමා එතනින් හිමාලයට වැඩි, ඒ කියන්නේ වනයේට වැඩියා. අර නම විතරක් අරයාගේ හිතේ තිබ්බා. ඊට පස්සේ කාලයක මෙයා තාපසෙක් වෙලා හොයාගෙන ගියා අර සුමේද තාපසතුමා කෝ කියලා. නමුත් හොයාගන්න බැරි වුණා. අර එදා මොහොතක් දැක්ක එක මතකයි. පස්සේ කාලේ මෙයාට ගෙදර අර්බුදයකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. මැදිහත් වෙන්න සිද්ධ වෙලා මෙයාගේ අතින් අම්මා මැරුණා. කල්පයන් නිරේ උපන්නා. ඒ අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා කියන එක සමහර අයට ආරයට යනවා. ඒ කියන්නේ සංස්කාරයක් විදිහට එකතු වෙනවා. එදා ඉඳලා අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් තුල උපන් හැම කල්පයකම එයාගේ අතින් මේ අම්මා මැරෙනවා නැත්නම් තාත්තා මැරෙනවා. ඒ විදිහට මෙයාට බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැතුව නිරේ විතරම්ම අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් හිටියා. අපේ බුද්ධ ශාසනයේ බලන්න මේ කර්මයේ විසින් බේරෙන හැටි මේ කල්පය ඇතුළත එයාගේ අතින් අම්මා මැරුන්නේ නැහැ. ඊට පස්සේ එයා ඉපදුනා මුහුදේ විශාල මාළුවෙක් වෙලා. සවැත් නුවර බුදුරජාණන් වහන්සේ සරණ ගිය මිනිස්සු වෙළඳාමේ මුහුද හරහා නැවකින් යද්දී ඒ අර විශාල මාළුවා අර නැවට හරස් වුණා. හරස් වෙනකොට අර මිනිස්සු නැව හිර වුණා. අර මාළුවා ඉස්සරහට හරස් වුණා. මිනිස්සු එක හඬින් කෑ ගහලා ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ පිහිටයි කියලා හඬ නඟලා කිව්වා. කියනකොට අර ගෞතම කියන නාමය ඇහිච්ච ගමන් අර මාළුවට මොකක්ද වෙලා මාළුවාගේ හදවත පිපුරුවා. ඊට පස්සේ මාළුවා එතනින්ම මැරුණා. මැරිලා සවැත් නුවර ඉපදුනා මේ කුල ගෙදරක. අවුරුදු 7ෙම පැවිදි වුණා. 7ෙම අරහත්ත්වයටපත් වුණා ධම්මරුචි කියලා. එදා ගෞතම කියන නාමයට පැහැදිච්ච නිසා මොහොතක් මුණ ගැහිච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අතීතේ මොහොතක් නමුත් මුණ ගැහිලා ඒ බෝධිසත්ව ජීවිතයට පැහැදුන අයත් ගෞතම බුද්ධ ශාසනය මඟපල් ලැබුවා. ඉතින් මට හිතුණා දැන් බලන්න අවුරුදු 20 ගානකට කලින් සුළු කාලයක් මුණ ගැසීම ඇසුරු කිරීම අද මේ ධර්ම දාණයට වස්තු බීජය වුණා. ওই වගේ තමයි බුද්ධ ශාසනයකත් යම් සම්බන්ධයක් තිබුණොත් අපිට උතුම් කෙනෙක් එක්ක ඒකම Tamanට විමුක්තියට මාවතක් දිශාව පෙන්වන අරමුණක් බවට පත් වෙනවා. ඉතින් ඒක ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න මම ওই මූලික කරුණු විදිහට මතක් කළේ. අද ධර්ම දේශනාවට මම කල්පනා කළා මෙන්න මේ වගේ කාරණාවක් සිහි කරන්න කාටත් වැදගත්. දැන් අපි මෙතන කිහිප දෙනෙක් එකතුව දහම් සාකච්ඡාව කළාට මේ ධර්ම දේශනාව මාධ්‍ය හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්න ලැබෙන නිසා gedara අයිනක ඉඳගෙන බණහන උපාසක උපාසිකාවන්ටත් ජීවිතයට යම් අර්ථයක් පිණිස උපකාර වෙන විදිහට අපි මේ ධර්ම දේශනාව කළ යුතුයි. පින්වතුනි මට මතකයි අපි ගෙවල් වල ඉන්න කාලේ අපිට පිනක් කරනවා කියලා කියනකොට ලොකුම පිනක් විදිහට මතක් වුණොත් එකපාර මට පිරිකර පූජා කරන එක. ඒ විදිහට තමයි මතක් වෙන්නේ. ඒතර හැමදාම අට පිරිකර පූජා කරන කෙනා හැමදාම අට පිරිකරයක් තමයි එයාගේ පූජාව.
ඊට පස්සේ කොයි හරි වන්දනාවක් යමු කිව්වොත් ඉතින් එයාගේ හැමදාම එක්ක අනුරාධපුරේ නම් එක්ක නැත්තම් මයංගනේ නම් එක්ක කතරගම නම් හැමදාම එයාගේ වට වන්දනාව එක තැනකටම තමයි. එතනින් එයාට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ හැමදාම එක තැන ඉන්නවද ඉදිරියට යනවද කියන එක එයාට තේරුම් බේරුම් කරගන්න බෑ. ඒකට හේතුව එයා ඒ ගැන දන්නේ නැති නිසා. ඉතින් මට හිතුණා අද දවසේ ඒකට මේ හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්න ඕන කියලා. ඒ සඳහා මා තෝරාගත්තා ගවේෂී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග මේ සවැත් නුවර දෙව්රම් විහාරේ ඉඳලා පිටත් වෙලා දහම් චාරිකාවේ වඩිනවා. එදා එක්තරා තැනකදී බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කළා. එක්තරා වනයක් මැදින් යද්දී. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් සිනහවක් පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු රශ්මි ධාරාවක් විහිදිලා සිරස වටේ තුන් පාරක් පැදගුණු කරලා අතුරුදහන් වෙනවා. ඒ නිසා පිටිපස්සෙන් වඩින ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා දැන් බුදුරජාණන් වහන්සේට සිනහවක් පහළ වුණා කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කරන්න කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ වනේ කාශ්‍යප තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණ ගවේෂී කියන උපාසකයා හිටපු ප්‍රදේශයක් මේක. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවලා ස්වාමිනී මේ ඒට කාලයයි ඊ අතීත විස්තරය දේශනා කරන්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගවීසී කියලා උපාසකයෙක් හිටියා. හැබැයි මේ උපාසකයා සිල් රකින්නේ නැහැ. ඒ උපාසකයාට යාළුවෝ තව 500ක් මේ යාළුවෝ හිටියා. තවත් උපාසකවරු ඒ අයත් මේ පන්සිල් රකින්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට හරි ආදරේ. ධර්මය අහන්නත් හරි කැමැති. සංඝයාටත් උපස්ථාන කරනවා. දම්පැන් දෙනවා. හැබැයි පන්සිල් රකින්නේ නැහැ. අද කාලේ නැද්ද හොඳට තුනුරුවන්න පැහැදිලා හැබැයි බොනවා. ඊට හොඳට තුනුරුවන්න පැහැදිලා ඉන්නවා හැබැයි බොරු කියනවා. අර පැහැදීම තියෙනවා බුදුරජාණන් වහන්සේට වචනයක් කියන්නේ. ධර්මයට වචනයක් කියන්නේ ගරුයි. සංඝයාට හරි ගෞරවයි. හැබැයි බොරුවක් කියනවා. එක්කෝ මොකක් හරි ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා. අර සද්ධාවන්තයි සීලවන්ත නැහැ. ඉතින් කට්ටිය හවසට ඔක්කොම විහෙරට ගිහිල්ලා බණත් අහලා ඇවිල්ලා හවසට කට්ටිය ඔක්කොම සෙට් වෙලා බොනවා. අර 500ම. ඔහොම යනකොට කාලයක් යනකොට අර ගවීසි උපාසකතුමාටම තේරුණා. උපාසක කියන්නේ තෙරුවන් සරණ ගියා කියන එකනේ. ඒතර මෙයාට ඇත්තටම දැන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. සිල් රැක ගන්න බැරි වුණාට. සමහර අයට තියෙනවා සිල් රැක ගන්න බැරි හේතු. දැන් අපි උදාහරණයක් ගමු. අනේපිඬු සිටුතුමාට මේ බෑනා කෙනෙක් හිටියා කේම කියලා. ඒ කේම කියන බෑනා ගොඩාක් මේ දුෂ්චරිතයෙන් යුක්තයි. ඒතර අනේපිඬු සිටුතුමා ප්‍රධාන දායකයානේ. ඒතර ඒ දානමාන වලටත් එකතු වෙනවා. නමුත් මෙයා ඒ සවැත් නුවරේ ඉන්න කාන්තාවෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරනවා. මේක රජතුමාටම කොසෝ රජුරවන්ට අහු වුණා. රාජපුරුෂයෝ මෙයාව කුදලාගෙන ගියා 3 වතාවක්. 3 වතාවම අනේපිඬු සිටුතුමා ගැන හිතලා අර රජුරෝ මෙයාව සේව් කළේ යවුවා. ඔක නතර කරපන් කියලා. නතර කරන්නේ නැහැ මිනිස්සයා. ඒකට හේතුව තමයි යාව දකින්නට කාන්තාව ඇදීගෙන එනවා. ඊට පස්සේ මෙයා අනේපිඬු සිටුතුමා මොහුව බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා මෙයන් සෝතාපන්න වෙනවා. එදා ඉඳලා එයාගෙන් දුෂ්චරිතය වෙන්නේ නැහැ.
ඒකට හේතුව තමයි කියනවා යාට දුෂ්චරිතේ නතර කරගන්න බැරි. එයා සංසාරේ පින් කරලා පතලා තියෙනවා. ස්ත්‍රීන් තමා කරා ඇදී එන්න ඕන කියලා පතලා තියෙනවා. දැන් සමහර අයගේ තියෙනවා එක එක්කෙනාගේ ජීවිතේ දුර්වලතා දිහා තමන් යම් දුර්වලතාවකින් බැට කනවාද තමන් පිනක් කරලා පතන්නේ අර දුර්වලතාවයෙන් මිදීම. දැන් අපි උදාහරණයක් කියමු දරුවෝ නැති එක්කෙනෙක් ඉන්නවා කියලා. එයාලා පින් කර කර පතන්නේ දරුවෝ. මේ ජීවිතේ නැතුණත් ඊළඟ ජීවිතේ හරි කියලා. ඊට පස්සේ සමහර අය ඉන්නවා මහත්යගෙන් ආදරයක් නැහැ. නෝනාගෙන් ආදරයක් නැහැ. එයා පින් කරද්දි පතනවා අනේ මට ගොඩාක් ආදරේ සෙනෙහවන්ත බිරිඳක් ස්වාමි පුරුෂයෙක් ලැබේවා. මේ වගේ කාමයේ පැතුව පතනවා පින් කර කර. අදටත් ඉන්නවා එහෙම කරන අය. ඒ වගේ අරයා සංසාරේ මෙයා දිහා කාන්තාව බලන්නේ නැතුව මෙයා කාන්තාව පිළිකුල් කරන චරිතයක් බවට පත් වෙලා. එයා ඒ ජීවිතේ පින් කර කර පතලා තියෙන්නේ. උපනෝපන් ජීවිතේ මාව දැක්කොත් ස්ත්‍රීන්ට ස්වභාවිකව ඉන්න බැරි වෙලා මා කරා කැරකී පැමිණේවා කියලා. ඒ පිනේ විපාකය ආවා. අර චේතනාවත් එක්ක. බුද්ධ කාලේ දෙවුරන් විහිරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී ආන සංස්කාරයන්ගෙන් බැට කනවා. තමන්ම පතපු දෙයින් බැට කනවා. මේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා අරේ ස්ත්‍රීන් ඒ අනාචාරය දෙනවා. නතර කරගන්න බෑ. ඒකයි කියන්නේ පිනක් කරලා කාමේ නම් පතන්න හොඳ නැහැ. කාමේ කවදා හරි විමුක්තියට හරස් වෙනවා. සමහර අය චෛත්‍ය වැඳලා තරුණ මේ ජෝඩු පතනවා උපනෝපන් ජීවිතේ ඔයා මගේ කියලා. සමහරවිට එක්කෙනෙක් මැරිලා ගිහිල්ලා යක්ෂ ලෝකෙ උපදිනවා. අනිත් එක්කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා මහාන වෙනවා. මහාන වුණාට මහානකම ඉන්න දෙන්නේ අරයා ඇවිල්ලා මේ එයාට කරදර කරලා සිවුරු අරවලක් ගෙදර ගෙනියනවා. ඇයි අපි දෙන්න එකට යමු කියලානේ පැතුවේ කියලා. බලන්න ප්‍රාර්ථනාව හරස් වෙන්නේ නැටි. ඒ වගේ සමහර අයට තමන්ගේ දුස්චරිතයට මේ හරස් වෙලා තියෙන්නේ තමන්ම සංසාරේ හේතු වෙලා තියෙන්නේ තමන්ම සංසාරේ කරපු ප්‍රාර්ථනා. හැබැයි මේ ප්‍රාර්ථනා කඩන්න තියෙන්නේ බලවත්ව බුද්ධ ශාසනයේ යෙදෙන්න ඕන. අපි දන්නේ නැහැ මේක සසර පුරුද්දක්ද තමන්ගේ මේ ජීවිතේ දුර්වලතාවයක්ද කියලා. කොහොම හරි ගවේෂී උපාසකතුමා කල්පනා කළා මමයි මේ 500යි කාශ්‍යප තථාගත බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහන්න යනවා. නමුත් අපි ඔක්කොම මේ තුනුරුවන් කෙරෙහි පැහැදිලා ඉන්නේ අපිට තවම බැරි වුණානේ පන්සිල් රැක ගන්න. ඇත්තටම මේ මුළු ලංකාවෙත් ලෝකෙත් මිනිස්සු තම තමන්ගේ හදවතත් එක්ක කතා කරලා බලන්න ඕන. අපි මෙච්චර බණ අහනවා, මෙච්චර පින් කරනවා, මෙච්චර වටවන්දනාව යනවා. තවම මම පන්සිල් පද පහ හරියට රැකගෙන දවස් කීයක් ඉඳලා තියෙනවද? මිනිස්සු තම තමන්ගේ හදවතත් එක්ක කතා කරන්න ඕන. ගවේෂී උපාසකතුමා කල්පනා කළා මේක හරියන්නේ මේ අනිත් අය කෙසේ වුණත් කවන්නේ මම අද ඉඳලා පන්සිල් රකින්නවා කියලා දැඩිව තීරණයක් ගත්තා. යාළුවන්ට පොවන්න කියන්නේ උඹලත් කරපල්ලා කියලා. ඊට පස්සේ මෙයා තනි තීරණයකට ඇවිල්ලා මෙයා දැන් පන්සිල් රකින්නවා කඩන්නේ. අර 500ට ඉවියෙන් වගේ දැනුණා ගවේෂී උපාසක අපේ ප්‍රධාන මිත්‍රයා දැන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, සුරාව ගන්නෑ. ඒ නිසා අපිත් මෙහෙම වෙන්න ඕන කියලා අර 500ත් පන්සිල් සමාදන් වුණා. බලන්න යාළුවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය හාද්දින් එක කරගන්න බැරි වුණා. අර යාළුවා වෙනස් වෙච්ච තැන පුළුවන් වුණා. සමහර අයට තමන් ගොඩාක් ගරු කරන කෙනා වෙනස් වුණොත් ඔය වගේම තමයි තමන් ගොඩාක් ගරු කරන කෙනා නරක පැත්තට ගියත් ඉවරයි. තමන් ඇසුරු කරන කෙනා. දැන් අපි කියමුකෝ උදාහරණයක්. ඔයාලගේ පවුලක ඒ පවුලේ කවුරුත් අම්මගේ වචනේට යටත් නම් තාත්තගේ වචනේට යටත් නම් තාත්තා ධර්මයට ගියොත් අම්මා ධර්මයට ගියොත් අර පවුලම මේ පැත්තට යනවා. එයාලගේ පවර් එක හොඳ පැත්තට ගියොත් හරි. ඊට පස්සේ දැන් අර ප්‍රධාන යහළුවා හැරිච්ච ගමන් අර ඔක්කොම පන්සිල් රකින්නවා. ඕන්න දැන් තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න උපාසකයන් 500ක් ගවේෂී උපාසකතුමා සමග ඉන්නවා. ඔහොම කාලයක් ගියාට පස්සේ ගවේෂී උපාසකතුමාට තේරෙනවා
ඉතින් අපි හැමදාම එකම විදිහනේ තාම. ඉතින් මේ යාළුවෝ 500ත් ඒ වගේ. මමත් ඒ වගේ. ඒ නිසා මගේ වෙනසක් තියෙනවා නම් හොඳයි. මොකද ඒ අය හැම දෙයක්ම ඇවිල්ලා අහන්නේ මගේ. ඒ නිසා මගේ ජීවිතේ වෙනසක් තියෙනවා නම් හොඳයි කියලා එයා බිරිඳත් එක්ක කතා කළා. මේ බිරිඳට කිව්වා ඔයා කැමතිද මම මේ ධර්මයේ ඉදිරියට තව තව ධර්මයේ දියුණු කරනවා නම් අනේ ස්වාමී ඔබතුමා ධර්මයේ පුරුදු කරන එකට මම ගොඩක් කැමතියි. බිරිඳ කිව්වා. එහෙනම් කිව්වා එහෙනම් අද ඉඳලා අපි දෙන්න වෙන මේමු. බ්‍රහ්මචාරී වුණා. ඊට පස්සේ බිරිඳ කැමති වුණා. දැන් ගවේෂී උපාසක පන්සිල් පද පහ සමග බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන බිරිඳගෙන් වෙන්ව ඉන්නවා. එක ගෙදරු යලා පියලා ඉන්නවා දෙන්න එකට ඉන්නේ. ඊට පස්සේ මේක ආරංචි වුණා අර 500ට. අර 500ට කල්පනා වුණා බලන්න එක්කෙනෙක්ගේ වෙනස. අපිත් එහෙම කළොත් හොඳයි කියලා කතා වුණා. අර ඊට පස්සේ එයාලත් බිරිඳවරු එක්ක කතා කළා ඒ 500ත් බ්‍රහ්මචාරී වුණා. එතකොට ඒ 500ත් බිරිඳගෙන් වෙන් වෙලා ඉන්නේ. මේ වගේ කතාවක් අද යුගයේ හිතා ගන්නවත් බැරි විස්මිත ඒ කියන්නේ සුරංගන කතාවක් වගේ. එක ගමක ස්වාමි පුරුෂයෝ 500 බ්‍රහ්මචාරී වෙද්දී ඒ බිරිඳවරු 500ක් එකට කැමති වුණා කියන එක. ඒකට පුදුම විය යුතු දෙයක් නැහැ. ඒකට හේතුව තමයි ඒ කාලේ පින්වන්තයන්ගේ යුගයයි. විමුක්තිය හොයන අයගේ යුගයයි. ඔවුන් ඉපදෙන්නේ ඒකට. අඟුලිමාල මිනිමාර්ගෙක් වෙලා හරි ඒ කාලේ ඉපදුනේ බුදුන්ගෙන් පිහිට ලැබලා මඟපල් ලබන්න. පටාචාර පිස්සියක් වෙලා හරි ඉපදුනේ පටාචාරට ඒ ජීවිතේ නිවන් දකින්න. සුනීත කුණු කාණු අදින කෙනෙක් විදිහට හරි ඉපදුනේ ඒ ජීවිතේ නිවන් දකින්න. ඒ නිවන් දකින්න ඉපදෙන ජීවිතේ මෙයා මොන විදිහට ඉපදුනත් තමන්ගේ ආරමුණ පැමිණෙද්දී එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අද යුගයේ ඒ වාගේ සිල්පද ගැන කතා කරන්නත් බැරි. අද යුගයේ ඒ වාගේ සිල්පද පුරුදු කරන්නත් බැරි. අද ඉපදෙන මිනිස්සු විමුක්තිය පිණිස නෙවෙයි උපදින්නේ. කාමයේ පිණිස. ඉතින් කාමයේ පිණිස ඉපදුන මිනිසුන්ට මොන්න වැට කඩුල්ල බැන්දත් ඒ සියලු වැට කඩුළු කඩාගෙන ඔවුන් කාමයේ සැඩපාරට අහු වෙනවා. ඒකට නිපදෙන්නේ. දැන් මීට අවුරුදු 20කට 30කට කලින් මෙච්චර කාම 10ක් කාම පිපාසයක් තිබුණේ නැහැ. මිනිසුන්ගේ හිතවලට එහෙම කාම 10ක් කාම පිපාසයක් ආවත් ඔවුන්ට ඒ කාමයේ පෝෂණය කරන පරිසරය අඩුයි. අද ඉපදෙන ලෝකයට කාම 10ක් දැවි දැවි එනවා. ඊට මාරියන තාක්ෂණෙත් තියෙනවා. ගානට සැඩපාරේ යනවා. කවුද වළක්වන්නේ? ඒ කියන්නේ මේ අනිත්‍ය කියන එක සිද්ධ වෙනවා මිනිස්සු අසරණ කරගෙන. මිනිස්සු අසරණ කරගෙන උදාහරණයක් ගමු. ෆෝන් වලින් ළමාලා අපිට නරක වෙනවා කියලා අපි කාලයක් කතා කරලා හිටියා. ඊට සමහර දෙමව්පියෝ හිතට අදිෂ්ඨානයක් ගත්තා අපේ ළමයි හදන්න නම් අපේ ළමයිට ෆෝන් නැතුව අපි උගන්වනවා කියලා. කොරෝනා ආවා. ඔන්ලයින් ආවා. දැන් හැම එක්කෙනාම දෙන්න වෙනවා. ඒකට ඒ අම්මා තාත්තා එදා අදිෂ්ඨානයක් ගත්ත අය අසරණ වෙලා අනිත්‍යයට මුහුණ දෙන්න උනාද නැද්ද? ඒ වගේ අසරණ වෙලා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාම 10 ඇතුලෙන් නැගෙද්දී ඊට හරියන තාක්ෂණයක් මාහු වුණාට පස්සේ ඒකට යනවා. බන කිව්වට හිතට යන්නේ නැහැ. ඕන් ඉපදුනේ ධර්මයට නෙවෙයි. ඕන් ඉපදුනේ කුසලයට නෙවෙයි. ඕන් ඉපදුනේ විමුක්තියට පින් කරන්න කුසල් කරන්න නෙවෙයි. කාමයේ පිණිස පින් කරලා. කාම සැපයට පින් කරලා. ඒ නිසා හැම දෙයක්ම ලැබෙනවා. විමුක්තියට ඕන දේ ලැබෙන්නේ නැහැ. බලන්න විමුක්තිය හොයන කාලේ පැල්පත්වල බුද්ධ කාලේ මිනිස්සු හිටියා. ඊළඟට ඒ කාලේ සංඝයා ගස් කොළන් යට වැඩ වාසය කළා රහතන් වහන්සේලා. උන්වහන්සේලා සුවසේ වාසය කළා. මේ දැන් තියෙන දේවල් නෑ.
උන්වහන්සේලාගේ සියලු පින් උන්වහන්සේලාගේ සියලු කුසල් විමුක්තිය උදෙසා තිබ්බේ. මම මේ විස්තර කරන්න හැදුවේ අර 500 එහෙම අදිෂ්ඨානයකින් බිරින්දෑවරුන්ගෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරී උනේත් ඒ එක වචනෙට අර බිරින්දෑවරු 500ම කැමති උනේ පින නිසා. ඕන් ඉපදුනේ ඒකට. අද කාලේ එහෙම ධර්මය අහලා නෝනයි මහත්තයා බ්‍රහ්මචාරී වුණා කියලා ආරංචි වුණොත් අන්න පව් බණ අහලා පවුල් කැඩිලා. කොයි තරම් කයි කතන්දර කියනවද? ඊ අනිත් එක දෙන්න ඒ දෙගොල්ලම එක අදහසක ඉඳලා. අද කාලේ සමහර වෙලාවට බිරිඳ ධර්මය අහලා හිතනවා මම බ්‍රහ්මචාරී වෙන්න ඕන. එක්ක ස්වාමියා හිතනවා බ්‍රහ්මචාරී වෙන්න ඕන. නමුත් අනිත් පාර්ශවයෙන් Tamanට උපකාරයක් නැහැ. උපකාරයක් නැති වුණාට පස්සේ නිකම්ම පෞල් ප්‍රශ්න හට ගන්නවා. සාද කාලේ දෙදෙනාගේම කැමැත්තක් නැතු උතුම් සිල් පුරන්න යන්නේක ගැන නුවණින් දේවතාවන් වේ දහම්සතාවක් හිතන්න ඕන. මේ විමුක්තිය සොයන යුගයක් නෙවෙයි. කාමයේ සොයන යුගයේ ආරම්භය පැමිණියා. ඊට පස්සේ දැන් ගවේෂ උපාසක ඇතුළු මේ 500ම දැන් බ්‍රහ්මචාරී උපාසකයෝ. මේ උපාසකයෝ කාලයක් යනකොට ආයෙත් කල්පනා කළා අනේ අපි ඔක්කොම එක වගේනේ. අර ගවේෂ උපාසක තමයි දැන් හිතන්නේ. මම වෙනසක් වෙන්න ඕන අනිත් අයට වැඩිය කියලා. ගවේෂ උපාසක රාත්‍රී විකාල භෝජනෙන් වැළකුණා. නෝනට කිව්වා මං රාත්‍රියට ආහාර ගන්න නෑ දැන්. කැමති වුණා. අද කාලේ කිව්වොත් එහම අයියෝ එහෙම කරන්න බෑ ගෑස්ට්‍රික් හැදෙයි. ඔයාට හොඳ නෑ බෙහෙත් බොන්න තියෙනවා කියලා දහසක් කතා එනවනේ ඔකට. අහගෙන ඉන්න අය කියනවා අම්මෝ හොඳ නෑ. මේ ගෑස්ට්‍රික් හැදෙනවා. මොන ධර්මයේ හැසිරෙන්න හරි පණ නැතුව ඉන්න එපැයි කියලා ගානට කරුණු ටික කියනවා. ඒ කාලේ එක වචනෙන් ගවේෂ උපාසකතුමා විකාල භෝජනෙන් වැළකීච්ච ගමන් අර උපාසකයෝ 500ම විකාල භෝජනෙන් වැළකුණා. ගෙවල් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් බලෙන් කවන්නෙත් නැහැ. සපෝට් එක දුන්නා. ඇයි පින්වන්තයන්ගේ යුගයේ ඒ වගේ පින් කරගෙන ආපුවාට පස්සේ තමන් ආපු අරමුණට සත්වයන් මෙහෙවන්නේ වගේ. ඊට පස්සේ ගවේෂ උපාසකතුමා කාලයක් යනකොට කල්පනා වුණා දැන් මං වගේමයි ඔක්කොම එක වගේ ඉන්නවා. ඊට පස්සේ ගවේෂ උපාසකතුමා කාලයක් යනකොට ඒ භාග්‍යවත් කාශ්‍යප බුදුරජාන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාන් වහන්සේ ළඟ වන්දනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද දෙන්න උපසම්පදාව දෙන්න කියලා ඉල්ලා ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදා වුණා. අර 500කට වැඩිය වෙනසක් මට ඕන කියලා. ඊට පස්සේ මහාන වෙලා ටික කාලයක් ගියාට පස්සේ ඒ ගවේෂී තෙරුන් වහන්සේ අරහත්වයටපත් වුණා. රහත් දැක්කනේ මං කිව්වේ නිවිමුක්තිය උදෙසා යනකොටනේ අර පාර හැදෙන්නේ. මුලින් හිටියේ කොහොමද සිල්පද පහ රැක ගන්න බැරුව හිටියේ. රහත් වුණා. අන්න අර 500ටත් හිතුණා. මෙච්චර කාලයක් අපේ ජීවිතේට පාර පෙන්වී ගවේෂී මේ උපාසකතුමා. එතුමා පැවිදි වුණා. අපිත් මහාන වෙනවා කියලා අර 500ම මහාන වුණා. ගමක ස්වාමි පුරුෂයෝ 500ක් මහාන වෙද්දී බිරින්දෑවරු කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒකට අපිට ඒක විස්මිත කතාවක් වුණාට පින්වන්තයන්ගේ යුගයේ විමුක්තිය හොයන යුගයේ ඔය වගේ. ඒක තමයි ඒ යුගයේ තියෙන වෙනස. අද කාලේ බෑ අත්තරින්න. අද කාලේ කොහෙද අත්තරින්නේ? දරුවෝ 10 දෙනෙක් ඉන්න ගෙදරක උනත් එක දරුවෙක් මහාන වෙනවට කැමති නෑ කවුරු. එහෙම තමයි යුගේ. ඉතින් ඒ නිසා අර 500ව මහාන වුණා. ඒ 500ත් මහාන වෙලා ඉන්නකොට දැන් ආයේ ගවීසි තෙරුණාන්සිට හිතුණා මා යම් ධර්මයක් පුරුදු කළාද මුල ඉඳලම මගේ යාළුවෝ 500ත් ඒකම පුරුදු කළා. දැන් මම නිකලෙස් වුණා. මේ භික්ෂුන් වහන්සේලා 500ත් නිකලෙස් වෙනවා නම් කොයිතරම් හොඳද කියලා දැන් හිතුවා. අනේ ටික කාලෙකින් අර 500ත් බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරුදු කළා ප්‍රතිපදාව පුරුදු කළා අරහත්ත්වයටපත් වුණා. පන්සිල් පද පහ රැක ගන්න බැරුව හිටපු 500 අරහත්ත්වයටපත් වුණා.
අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා ආනන්ද බලන්න ඉදිරියට පියවරෙන් පියවරට උතුම් ගුණධර්ම එකතු කරගෙන අවසානයේ විමුක්තියටපත් වුණා. ඒ නිසා පින්වත් ආනන්ද මම ඔබට මෙයයි කරන අවවාදය අනුශාසනේ පියවරෙන් පියවරට කුසල් එකතු කරගන්න. පියවරෙන් පියවරට ගුණධර්ම එකතු කරගන්න. ප්‍රණීත ධර්මයේ එකතු කරගෙන විමුක්තිය කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. දැන් බලන්න ආපස්සට හැරිලා තමන් දිහා බලන්න. පුංචි කාලේ අපි ඉපදෙනකොට නූල් පොටක් නැතුව ඉපදිලා ඊට පස්සේ කාලයක් යනකොට අම්මා තාත්තව කියා ගන්න බැරුව ඉපදිලා හිමීට වචන පුරුදු වෙලා ටික අපේ ලෝකෙට එක දේවල් එකතු වුණා. කාලයක් යනකොට බලන්න එකතු වෙලා තියෙන්නේ මොනවද කියලා බලාගෙන යනකොට හිතට එකතු වෙලා රාගය, හිතට එකතු වෙලා ද්වේෂය, හිතට එකතු වෙලා මෝහය. පුංචි කාලේ රාගය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. පුංචි කාලේ රිසියාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. පුංචි කාලේ එක කිරීම මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. කාලයක් යනකොට එක දේවල් එකතු වුණා. එකතු වෙලා ඉඩකඩම් බෙදාගත්තා. මේක පුංචි ඉපදුන දරුවා, චූටි ළමයා තමන් ඉපදුන ගෙදර ඉඩකඩම් කොච්චර තියෙනවද, ධනෙ කොච්චර තියෙනවද, ඊළඟට හතරමායිම මොකද්ද මොකක්වත් දන්නේ නැහැ. කාලයක් යනකොට හතරමායිම හොයන්න එකතු වුණා ජීවිතේට. ඊට පස්සේ අර කෝණ මේ කෝණ කියලා පස්සේ යතුරු එක යතුරු එකතු වෙලා ඉනේ ලොකු යතුරු කැරල්ලක් වෙනවා. අතේ ලොකු යතුරු කැරල්ලක් වෙනවා. ඊළඟට එක කබඩ් එකට යතුරු වෙනවා. එහෙම වෙලා අවසානයේ බැඳින් ගොඩක් හැදෙනවා. ඊට පස්සේ තමන්ගේ දරුවෝ, ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ අවසානයේ ලෝකයක් පොදි බැඳගෙන අතාරින්න අකමැත්තෙන් මැරෙන්නේ. නූල් පොටක් නැතුව ඉපදිච්ච කෙනා ලෝකයක් බදාගෙන මැරෙනවා. දවසින් දවස අත්හැරියේ නැහැ. පුංචි කාලේ රාග දේශ මොහ අඩුයි. එන්න රාග දේශ මොහ වැඩි වුණා. පුංචි කාලේ දුෂ්චරිතය අඩුයි. එන්න දුෂ්චරිතය එකතු වුණා. එතකොට අපේ සංසාර යන ජීවිතේට උනේ දවසින් දවස අගුණ සසරට ඕන දේවල් එකතු වුණා. නමුත් වේ යුත්තේ දවසින් දවස සසරෙන් නිදහස් වෙන දේවල් එකතු වෙන්න ඕනේ. ඔබ සමහර වෙලාවට මේ ධර්මයේ කොහේ හරි ඉඳලා අහන කෙනෙක් මොකක්වත් නැතුන් ඔහේ කාලා බීලා ඔහේ හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට අහම්බෙන් බණපදයක් ඇහුණා. ඔන්න දැන් එයාගේ ජීවිතේ එක පැත්තකට වෙනස් වුණා. පියවරක් ආවා. දැන් එයා බණ අහනවා. බණ ඇහුවට මෙයාට ලොකුවට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන තේරෙන්නේ නැහැ. සමහරට අර කටහඬට එක්ක කියන විදිහට අහගෙන ඉන්නවා. කාලයක් යනකොට එයාම දන්නේ නැතුව ලොකු ශ්‍රද්ධාවක් එනවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන. එයාට දැන් ධාතු චෛත්‍ය තියෙන ස්ථාන වඳින්න ආසයි. එයාට බෝධීන් වහන්සේලා වඳින්න ආසයි. එයාට පින්කම් වලට යන්න ආසයි. එයාට බණ කියන ස්වාමීන් වහන්සේලා දකින්න යන්න ආසයි. එයා අර බණ ඇහුවගෙන් තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා. හැබැයි මෙයා තාම පහන්සිල් රකින්නේ. මෙයා ඔන්න බොරු කියනවා, එක්ක බොනවා, මොකක් හරි දෝෂයක් කොයින් හරි සීලයක තියෙනවා. ඊට පස්සේ දැන් මෙයා හොඳට ධර්මයේ පුරුදු කරගෙන ඔබ නිවනට යන කෙනෙක් නම් ඊළඟට අර සිල්පදවල තියෙන අඩුපාඩු තැන් පුරව ගන්නවා. හොඳට හික්මෙන්න ඕන මං අද බොරුවක් කියන්නේ මම මේ සුරාව කොහොම හරි නතර කරනවා කියලා අදිෂ්ඨානයෙන් ඒක නතර කරනවා. එතකොට එහෙමත් කරන ගම ඔන්න දැන් මෙයා මෙහෙම පන්සිල් රැකලා හොඳට බණ ඇහුවට මෙයා දහම පොයේ සිල් ගන්නෑ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අන්න පොයක් දවසක ඉස්සෙල්ලාම ගෙදරදීන් වාගේ. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම මිනිස්සු කරන්නේ මේ රුවන් අලිචයි වගේ කොහේ හරි අඳුරන්නේ නැති කට්ටියක් ඉන්න තැනක ගිහිල්ලා දවසේම සිල් ගන්නවා.
එයාට අර එකපාරම ගමේ පන්සලේ අර හිතවතුන් ඉන්න තැන එයාට එකපාරම අර හිතන මාදිකමක් වගේ. මොකද එයාට හිතෙනවා අනිත් අය කියයි ඔන්න ඔය දැන් සිල් ගත්තට එයා කරපෙඩි අපි දන්නවනේ ඉස්සර කරපු දේවල් කියලා මිනිස්සු කතා හදනවනේ. දැන් මෙයාට මේක හිතට ඇවිල්ලා පසුබෑමක් එනවා. මෙයා ඒකට මොකද කරන්නේ ඈත තැනකට ගිහලා සිල් ගන්නවා. ඔය ඉස්සර මිනිස්සු කරපු ඒවා මම කියන්නේ. දැන් ඔන්න ගමේ පොඩි ආරංචියක් යනවා. එයා පොයට සිල් ගන්න අනුරාධපුර යනවා කියනවනේ. මහියංගන යනවා කියනවනේ. කිරිවිහිර යනවා කියනවනේ. අහවල් ආරාමයට යනවා කියනවනේ. කියලා. පොඩ්ඩක් ඔය කරාවේ ගියාට පස්සේ ඊළඟ දවසේ ඉඳලා තමන් ළඟ තැනක සිල් ගන්නවා. ඊට පස්සේ දැන් මෙයා පොයට සිල් ගන්න කෙනෙක්. ඊට පස්සේ මෙයා සංඝයාට දන් දෙනවා. පින්කම් කරනවා. විහෙර විහාර චෛත්‍ය කටයුතු වලට එකතු වෙනවා. මේ වගේ පින් කරනවා. අර මුලින් අමුතුම චරිතයක් මෙයා. ඊට පස්සේ මෙයා මේ ධර්මයේ අහන ගමන් ටික ඊළඟට පුරුදු කරනවා. සමහර අය 4 පොයට සිල් ගන්නවා. සාමාන්‍ය කටයුතු කරන ගමන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ටිකක් වයසට ගියාට පස්සේ ගොඩාක් අය අපි කියමුකෝ අවුරුදු 55 60 වගේ වයසට ගියාට පස්සේ ගොඩාක් අය පුරුදු වෙනවා නම් හොඳයි. එහෙ පුරුදු වෙනවා නම් හොඳයි. ඒක පුරුදු වෙ යුතුයි කියලා කියන්න බෑ අපිට. ඒ තමයි ගොඩක් බඹසර පුරුදු කරන එක. ස්වාමියා බිරිඳ වෙන්ව ගුණධර්ම පුරුදු කරනවා. මොකද පවුලේ දරුවන්ට මුණුබුරන්ට ආදර්ශයක් දෙන්න අවවාද අනුශාසනාවක් දෙන්න ඉන්න වැඩිහිටිය අයෝ. ඒකට ඒ අය කලබල චරිත නෙවෙයි. ගුණධර්ම පුරුදු කරන අය එන්න කලබලේ අඩු වෙනවා. දැන් අද සමාජයේ එන්න කලබලේ වැඩි. ඒ කියන්නේ වැඩි හිටි වුණාට පස්සේ අම්මලා තාත්තලා යකා යක්ෂණි වගේ වෙනවා. ළමයි වරදක් කළාට පස්සේ එතකොට දැන් අපි ළමයෙක් වරදක් කරනකොට හොන් ගොඩාක් කලබලේ අඩු කරගන්න පුළුවන් පියවරක් තමයි ඒ වයසට තමන් යන එක. අපි කියමු අවුරුදු 15ක ළමයෙන් නම් වැරද්ද කරන්නේ තමන් අවුරුදු 15ට යන්න ඕන. ඒතකොට තමන් අවුරුදු 15 යද්දි සමහර වෙලාවට හිතෙනවා මේ කොල්ලා හොඳයි කියලා. එතකොට අපිට හිතෙනවා ඔය වයසට ඔක තේරෙන්නේ නැහැ. දැන් මං වැරදි කියලා මේ කෑ ගහන්නේ මට තේරෙනවා. ඒ තේරෙන්න හේතුව තමයි මං දැන් වයසයි. පාරිණතයි. අත්දැකීම් වලට මුහුණ දීලා. හැබැයි අහක බලාගෙන ඉන්න යුතුයකමක් නෙවෙයි. වැඩිහිටියගේ යුතුයකමක් තියෙනවා වැරද්ද පෙන්වලා දෙන එක. හැබැයි වැරද්ද පෙන්වලා දෙන්න ඕන. හැබැයි හිතෙන් කලබල වෙන්නේ නැතුව, ඇවිස්සෙන්නේ නැතුව. ගොඩාක් හිත ඇවිස්සෙනවා කලබල වෙනවා. Taman සුපිරි කියලා හිතලා අරයාගේ වැරද්ද විතරක් දකිනකොට. එසා ගොඩාක් වැඩිහිටිය අය සංසිඳීමෙන් උපදෙස් දෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ වැරද්ද කරපු කෙනාගේ වයසට තමන් හිතෙන් ගියොත්. එතකොට ඒක සාධාරණීකරණය කිරීම නෙවෙයි. එතකොට හිතන්න ඕන ඔය වයසට දැනෙන්නේ මේක. ඒ නිසා මේක දැනෙන්න කියලා දෙන්න ඕන කියලා අවවාද අනුශාසනා කරනවා කලබල වෙන්නේ නැතුව. ඊළඟට තමයි මිනිස්සෙක් හැමදාම එකම විදිහට ඉන්නවා කියලා නැතුව අපිට හිතන්න කාරණාවක් දෙනවා හිතන්න ඕන. ඒ තමයි මිනිස්සෙක් වෙනස් වෙන්න පුළුවන්. පුංචි කාලේ මෙයා දඩබ්බර වුණාට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට පියවරෙන් පියවර මතක තියාගන්න මේ ධර්මයේ පුරුදු වෙන්නේ පියවරෙන් පියවර. ටික එකපාරම ලොකු දේවල් වලට අත ගන්න බෑ. ඒ කාලේ නම් තප්පරෙන් හැම දෙයක්ම අතහැරලා නිවන් දකින්න තැනට ගියා. හේතුව එයාලා පූරිත පිනත් එක්ක බුද්ධ කාලේ උපදින්නේ. පූරිත පිනත් එක්ක තමයි රහතන් වහන්සේලාගේ යුගයේ ඒ කාලේ උපදින්නේ. දැන් ගොඩාක් අය මේ පුංචි පිනකින් එන්නේ මනුස්ස ලෝකෙට. ඇවිල්ලා එල්ලිලා ඉන්නේ මේ. ඒ නිසා පොඩ තමයි කරගන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ චෛත්‍ය වඳින්න, බෝධි වඳින්න, බණ අහන්න, තේරුම් නැතක් කමන්නේ අහන්න. කාලයක් යනකොට යා වෙනස් වෙනවා. සමහර අය ඉක්මනට වෙනස් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඊළඟට ටික පුරුදු කරගත යුතු දෙයක් වෙනවා අපි මෛත්‍රිය. මේ ධර්මයේ පුරුදු කරනකොට හිතේ ඇති වෙන සංකල්ප 3ක් වැඩි වෙනවා. ධර්මයේ දියුණුවට යනකොට එකක් තමයි නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කියන්නේ එයාට කාමයෙන් එයා උමතු වෙද්දී කාමයෙන් දැවෙද්දී එයාට හිතෙනවා මේකෙන් නිදහස් වීමක් නැද්ද මට?
මේ ධර්මයේ ටික ටික හිතට යනකොට තරහ එද්දී මෙයාට තරහ යනවා. ඒකට එයාගේ හිත කියනවා මේ තරහෙන් නිදහස් වීමක් නැද්ද මට? ඊළඟට අනිත් අයගේ දේවල් ඉදිරියේ මෙයාගේ හිත කලබල වෙද්දී හිංසා සිතුවිලි එද්දී මෙයාගේ හිත මෙයාගෙන් ප්‍රශ්න අහනවා. ඔයාට මේකෙන් නිදහස් වීමක් නැද්ද කියලා. එතකොට ධර්මයේ පුරුදු කරද්දී හිතේ ධර්මයේ වැඩ කරද්දී වෙන එක තව සංසිද්ධිය තමයි මෙයාගේ හිතට අකුසල් එනවා, පරණ පුරුදු වෙනවා. ආවට දැන් හිතෙන් ප්‍රශ්න කරනවා ඔයා හැමදාම මෙහෙමද වෙනස් වෙන්නේ නැද්ද? පරණ පුරුදු වෙනවා. ආවට මෙයාට හිතේ ඇතුලෙන් මේකෙන් ගැලවෙන්න ඕමනාවක් තියෙනවා. සමහර ධර්මයේ පුරුදු කරන අය ඉන්නවා. පුරුද්දට තරහ යනවා. තරහ ගිහලා අඬනවා. අනේ මට මේ තරහ නැති කරගන්න විදියක් නැද්ද? සමහරට රාගයෙන් යටපත් වෙලා පස්සේ අඬනවා. අනේ මගේ මේ හීන දීන ජීවිතේ මට නිදහස් වෙන්න බැරිද? ඊට පස්සේ ওই විදිහට අර කෙලෙස් වලින් නික්මීමක් ගැන හිත කතා කරනවා. ඉතින් ඊට පස්සේ ටික හිතේ මෛත්‍රිය වැඩි කරගන්න ගත්තොත් මෙයා ධර්ම මාර්ගයෙන් ගොඩක් ඉස්සරහට එනවා. ඒ තමයි කලබල වෙන්නේ නැහැ, තරහ ගන්නෙ නැහැ, මෛත්‍රියෙන් වාසය කරනවා. ඒකට ගොඩාක්ම හොඳ තමයි තමන්ට සතුරු අය සතුරුකම් කරද්දී අපි කල්පනා කළොත් එයාලා කරගන්න දේ එයාලා අරන් යයි, අපි කරගන්න දේ අපි අරන් යනවා කියලා හිතුවොත් ඔන්න තරහට සංසිඳෙන්න මෛත්‍රිය ඇති වෙන්න ඒ කාලමුණා. අනිත් එක තමයි කර්මානුරූප බව. සමහර අයට කර්මානුරූප විදිහට මේ අභූත චෝදනා එනවා. නොකරපු දේවල් වලට අහු වෙනවා. ඒව වෙන්නේ එයාගේ සංසාරේ කර්ම දෝෂත් එක්ක. සමහර අය කොච්චර හොඳ වැඩ කළත් හොඳ නාමයක් නැහැ. හැමදාම කොහේ හරි යන අහක යන ගුණ ගොඩක් කරට පැටවෙනවා. කර්මානුරූපයි. ඒතකොට තමාගේ කර්මානුරූප ස්වභාවය තේරුම් අරන් අනේ මේ ජීවිතේවත් ධර්මයේ පුරුදු කළා මට නිදහස් වෙන්න ඕන කියලා ධර්මයේ පුරුදු කරන පැත්තට යනකොට අන්න එයාට ජීවිතේ වෙනසක් කරා යනවා. අනිත් එක මෛත්‍රී භාවනාව. සුවපත් වේවා කියලා මෙසිත වඩන එක. අනිත් එක තමයි මේ ලෝකේ හැටි එහෙම තමයි කියලා තේරුම් ගන්න එක. මම එකට උදාහරණයක් කියන්න. ඒ තමයි දැන් අපි හිතන්නකෝ ලෙඩ්ඩු ටිකක් එක තැනක දාලා ඉන්නවා කියලා. මුනිස්පිරිතාලේක හරි ආයුර්වේදයේ හරි ලෙඩ්ඩු ටික. එක්කෙනෙක් කෑ ගහනවා කොන්දේ ගැක්කමයි කියලා. එක්කෙනෙක් කෑ ගහනවා ඔළුවේ ගැක්කමයි කියලා. එක්කෙනෙක් කෑ ගන්නවා බඩේ ගැක්කමයි කියලා. එක්කෙනෙක් කෑ ගහනවා මුළු ඇඟම ඇඳුම් කනවා කියලා. ඊට තව එක්කෙනෙකුට එහෙම බඩ ගිහිල්ලා, තව එක්කෙනෙකුට වමනේ ගිහිල්ලා, තව එක්කෙනෙක්ගේ හොටු පෙරිලා ලෙඩ්ඩුනේ. එතකොට අර තනින් තන ඇහෙන කෙඳිරිලි හඬයි, අදෝනා හඬයි, ලෙඩ නිසා ඇතිවන රෝගී ස්වභාවයන් නිසා පැතිරෙන ගන්ධස්සාරයයි නේද තියෙන්නේ ලෙඩ්ඩු එකතු වෙච්ච තැනක. දැන් ලෙඩ්ඩු එකතු වෙච්ච තැනක අපිට සමම් මල් සුවඳ, සපු මල් සුවඳ, සඳුන් සුවඳ හොයන්න පුළුවන්ද? ඉස්පිරිතාලේක ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක නුවණට උරුද? නැහැ. ඒ වගේ තමයි පින්වතුනි කෙලෙස් රෝග වලින් රෝගී වෙච්ච අය ඉන්නේ. ඔක්කොම කෙලෙස් ලෙඩ්ඩු. එකෙක් රාගයෙන් ඉන්නවා. එකෙක් ද්වේෂයෙන් ඉන්නවා. එකෙක් මෝහයෙන් ඉන්නවා. එකෙක් ඉරිසියාවෙන් ඉන්නවා. එකෙක් ක්‍රෝධයෙන් ඉන්නවා. එකෙක් එකට කිරීමෙන් ඉන්නවා. තව එක්කෙනෙක් වෛරයෙන් ඉන්නවා. තව එක්කෙනෙක් එක හඹාගෙන අනිත් එක උඩට එන සංඥාවෙන් ඉන්නවා. මේ වගේ කෙලෙස් රෝගයෙන් ඇදුම් කකා විලාප තියතියා ඉන්නේ. දැන් ඔය ප්‍රවෘත්ති ගත්තොත් කෙලෙස් රෝගයෙන් අදෝනා නංගනේව නේද තියෙන්නේ? සාධාරණේ හොයනවා. ඊළඟට තමාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් කතා කරනවා. ඊළඟට අරයා වැරදි මෙයා හරි කියලා කියනවා. කෙලෙස් වල හඬ. ඊළඟට හැම තැනම පැතිරලා තියෙන්නේ කෙලෙස් ගන්ධසාරේ. කෙලෙස් නැති අයත් එක්කද අපි ඉන්නේ කෙලෙස් සහිත අයත් එක්කද? කෙලෙස් සහිත අයත් එක්ක. කෙලෙස් ගන්ධසාරේ හැම ගමකම, හැම නගරයකම, හැම ආයතනයකම. ඒ වාගේ කෙලෙස් රෝගීන් ඉන්න තැනක අපි ගුණවත්කමේ සුවඳ හෙව්වොත් ඒක අපේ මෝඩකම.
මේ කෙලෙස් සහිත මිනිස්සු අතර ටීචර් අපිට කෙලෙහි ගුණ තියෙන කෙනෙක් හම්බුනොත් ඒක පුදුමයි. කාරුණික කෙනෙක් හම්බුනොත් පුදුමයි. අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්නේ නැති කෙනෙක් හම්බුනොත් පුදුමයි. වරදට සමාව ගන්න කෙනෙක් හම්බුනොත් පුදුමයි. වරදට කාරුණිකව සමාව දෙන කෙනෙක් ලැබුණොත් පුදුමයි. ඉදිරියට ගුරු ගෞරවයෙන් යුතු ශිෂ්‍යෙක් හම්බුනොත් පුදුමයි. ඒ නිසා ඉදිරියට අමුතු ලෝකයක් යන්නේ. මේ කෙලෙස් සහිත ලෝකේ ගුණධර්ම පිරිහුණ යුගයේ අපිට බෑ ගුණවතුන්ගේ ලෝකයක් හොයන්න. අර රෝගී වෙලා ඊළඟට ලෙඩ්ඩු ගොඩාක් එකතු වුණ තැනක ගන්ධස්සාරයයි අර ලෙඩ නිසා ඇහෙන විලාප කෙන්දිරිලි හඬයි මිසක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ වගේ මේ කෙලෙස් සහිත ලෝකෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. අන්න තේරුම් ගත්තොත් හිත කොලොප්පන් වෙන්නේ නැතුව ඉන්නවා. හිත කලබල වෙන්නේ නැතුව ඉන්නවා. හිත සංසිඳිලා ඉන්නවා. ලෝකේ හැටි ඔහොම තමයි. මේ ලෝකේ හැටි ඔහොම තමයි. සංසාරේ හැටි ඔහොම තමයි. ඒකනේ ඉස්සර මිනිස්සුන්ගේ නිතර ආවේ අනේ සංසාරේ කියලා. ඉස්සර මිනිස්සු බනහලා දැනිලා තිබ්බා ආච්චිලා සීයලාට. උන්දලට මොකක් හරි කරදරයක් ආපු ගම අනේ සංසාරේ කියලා. සංසාරේ හැටි ඔහොම තමයි කියලා. අපි හිතට පුරුදු කරගත යුතු වෙනවා සංසාරේ හැටි මේවයි කියලා. ඊට පස්සේ ටික ටික අපි හිත දැන් මේ පියවරෙන් පියවරට උඩට යනවා යා. දැන් ඕන කලබල නැති චරිතයක්. ජීවිතේ යම් විදිහකට දකින්න චරිතයක් දැන්. මෙහෙම වුණාම යාට තේරෙනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. දැන් ටීචර් අපි ඉස්කෝලේ හිටපු කාලේ දැන් සිහිනයක් නේ. ඒක වේගෙන් අනිත්‍යට ගියා. ඒ කාලේ ගුරුවරු, ඒ කාලේ ළමයි. ඒ කාලේ හිටපු ළමයි ගුරුවරු ජීවතුන් අතර ඉඳින් දැන් සමහර ළමයි මැරිලා. අතුරු අන්තර අනතුරු නොඑක් දේවල් වලින් මැරිලා. ළමයි මැරිලා ගුරුවරු ඉඳින්. තමයිට ඒ කාලේ අපි ඇසුරු කරපු තරුණ ගුරුවරු අපි හිතුවේ ගොඩාක් වයසට ගිහිල්ලා මැරෙයි කියලා තරුණ ගුරුවරු මැරිලා. ඊට පස්සේ ඒ කාලේ හිටපු වයසක ගුරුවරු සමහරට තාම ඉන්නවා. අපි හිතන දේ නෙවෙයි වෙන්නේ. මේ හැම දෙයක්ම අනිත්‍යයි. නමුත් මිනිසුන්ගේ හිතට අනිත්‍යයි කියන සංඥාව ගිහිල්ලා නැහැ. අනිත්‍යයි කියන සංඥාව ගිහිල්ලා නැති නිසා අම්මලා දරුවන්ට කියනවා උඹලා නෙහෙන්නම් ඉන්නේ අපිට අවසාන මොහොතේ වතුර පොදක් හරි දෙන්න. ඒ කියන්නේ යාගේ හිතේ අදහසක් තියෙනවා අම්මලා තාත්තලා කලින් මැරෙන්නේ දරුවෝ පස්සේ මැරෙන්නේ කියලා. අම්මලා තාත්තලා ජීවතුන් අතර ඉඳින් දරුවෝ කී දෙනෙක් මැරුණාද? ඒ නිසා අපි මිත්‍යාවෙන් නිදහස් විය යුතු වෙනවා. වැඩිහිටි පිළිවෙලට නෙමෙයි මරණයට යන්නේ. ගිනාපු ආයුෂ අනුව. ඒ නිසා අනිත්‍යයි මේවා. විනාශ වෙලා යනවා මේවා. දැන් ඉස්කෝලේ ඉඳන් අපි යම් ප්‍රශ්න වලට අපි කතා බහ කරනවා. සාධාරණ අසාධාරණ වෙනුවෙන් කතා කරනවා. දැන් ඒ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. සමහර ප්‍රශ්න වලදී අපි අඬනවා. නමුත් මේ ජීවිතේ අඬලා විසඳිච්ච ප්‍රශ්නයක් කියන්නකෝ. අඬලා විසඳිච්ච ප්‍රශ්න නැහැ. ඒ නිසා තවමත් තවමත් අඬනවා අපි. තවමත් අඬනවා. අර අඬා සාධාරණ හොයලා ඒ කාලේ අඬපු කාරණා අනිත්‍ය වෙලා ගියා. ඒවා අපිට ඉෂ්ට වුණත් ඉෂ්ට උනේ නැතත් අනිත්‍ය වුණා. සාධාරණ අසාධාරණ වෙනුවෙන් කතා කරපු ඒවා අනිත්‍ය වෙලා දැන් ඒක අතීතයට ගියා. නමුත් අදත් අපි සාධාරණ අසාධාරණ වෙනුවෙන් අඬනවා. අපිට අනිත්‍යයි කියලා හිතන්න බෑ. ඊළඟ මිනිසෙක් මැරිච්ච ගමන් අයියෝ යා මැරුණාද අනිත්‍යයි කියලා හිතන්නේ නැහැ. බලන්න අනිත්‍ය කියන හිතට ගියේ නැති නිසා. ඊළඟට ඔන්න තරුණ කාලේ ළමාලා අපිට ඔය තරුණ ළමයි ඔන්න යාළු වෙනවා. යාළු වෙලා පැය ගණන් කෝල් කරනවා, මෙසේජ් කරනවා, කතා කරනවා. ඊළඟ මෙයාලා පැය ගණන් කතාව. දැන් මට එක දරුවෙක් මුණ ගැහුණා. යාළු වෙලා කොල්ලත් එක්ක පැය 12ක් කතා කරනවා. දවසට පැය 12ක්. කිව්ව හිතා ගන්න බෑනේ පැය 12. ওই වයසට ගියාට පස්සේ ආච්චිලා සීයලා ඉන්නේ
සීයා පුටුවක ඉඳගෙන ඉන්නවා ආච්චි කොහෙවත් ඉන්නවා. ওই විදිහට තමයි දැන් ওই පාක්වල කොල්ලෝ කෙල්ලෝ අත් අල්ලගෙන හිටියට ওই ඔක්කොගම ඉරනවක තමයි අනාගතේ. ඊට පස්සේ කතා කළාට උත්තරයක්වත් දෙන්නේ නැහැ. කොහෙද ගියවන කියනවා. ඇර වෙන වචන නැති වෙනවා. මේක තමයි අනිත්‍ය. අවසානයේ අවුරුදු 50ක් 60ක් බත් කාපු දට්ටික පවා නැති වෙනවා. පුංචි කාලේ ඉඳලා හොදා හැඩ වැඩ දැමූ කොණ්ඩේ සුදු වෙලා ගැලවිලා යනවා. ඊළඟට අනිත් අය ඉදිරියේ තේජාන්විතව පෙනී හිටපු ඒ ආරෝහ පරිණාහ දේහය කුදු වෙලා දෑකැත්තක් වගේ වෙනවා. අතපය වාරු නැති වෙනවා. ඇඳට ගුලි කළා. අර දයන්න අකුර වගේ මෙහෙම ගුලි කළා ඇඳට දානවා. අනිත්‍ය විසින්. ඉදාට මොකුත් කරගන්න බැහැ. ඉදාට අනිත් අය තමයි කවන්න ඕනේ. දැන් ලොක්කෝ වගේ හිටියට මනුස්සයෝ අනිත් අය කවන්න ඕනේ. කැවුවොත් හොඳයි. නැත්තම් නැහැ. මල පහ වෙනවා ඉන්න ඇඳුමේම ඇඳ උඩම තවත් කෙනෙක් තමන්ගේ පස්ස හොදන්න වෙනවා. අනිත්‍ය. එදාට අනිත් තමන්ගේ නිර්වත ලෝකෙම දකිනවා. අනිත්‍ය. සෙන් පවුඩර් ගහලා හිටියට තමන් සුද්ධ කරන කල් අර ඇඳේ ගෑවුන අසුචි මල මුත්‍රා මැද වැසිකිළියක ඉන්නා වගේ ඉන්න වෙනවා. අනිත්‍ය. කතා කරගන්න බැරුව යනවා. සමහර වෙලාවට ඒවා හරියට සුද්ධ පවිත්‍ර කළේ නැත්තම් පන පිටින් පණුව ගහනවා. මේක තමයි සසර. මේවා අනිත්‍යයි අනිත්‍යයි කියලා අනිත්‍යම සිහි කරන්න ඕනේ. මේ ඔක්කොම වෙනස් වෙලා යනවා කියලා. අවසානයේ මැරෙන මොහොතේ මේ හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි සබ්බම් පාහය ගමනීය හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ බුදු වදන සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තයි කියලා හිතාගෙන මැරෙන්න පුළුවන් වුණොත් එයා ලොකු ගමනක් ඇවිල්ලා. මේ හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනකොට හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරගන්න පුළුවන් වුණොත් එයා ලොකු ගමනක් ඇවිල්ලා. ළඟදීන් එක රෝහලක මරණාසන්න වෙලා අම්මා ඊට පස්සේ ඒ වෛද්‍යවරයයි ළමයිනුයි කතා වෙලා මෙයා දැන් තව පොඩ්ඩකින් මැරෙනවා. ඊට කලින් මෙයාගේ ශරීරයේ තියෙන වකුගඩු එහෙම ගත්තොත් එහෙම අනිත් අයට දන් දෙන්න පුළුවන්. ඒක ගොඩක් සාර්ථකයි කියලා. ඉතින් ඒකෙන් පව් රැස් වෙනවා. ඉතින් ඒව කරනකොට ආනන්තරීය පාප කර්මනේ අම්මා කෙනෙක්ගෙන් දරුවෝ කැමති වෙලා ඒකට කැමැත්ත දුන්නා. දැන් අපි කියමුකෝ එයා මොලේ මැරිලා කියලා. නමුත් කන ඇහෙනවා කියන්නකෝ. සමහරවිට ඔක්කොම අඩපණ වෙලා කන විතරක් ඇහෙන්න පුළුවන් නේ. එතකොට මේ ලෙඩ ඇඳේ ඉන්න කෙනාට ඇහෙනවා තමන්ගේ වකුගඩුව ගන්න කතාව යනවා. එතකොට ඒ වෙලාවේ මිනිස්සු මැරෙන වෛරෙන්නේ. මම මැරෙන්නත් කලින් මේව කෑලි කපා ගන්න හදනවා කියලා. හැබැයි දාට අනිත්‍ය සිහි කරොත් වකුගඩු දෙකත් අනිත්‍යයි. හදවතත් අනිත්‍යයි. මේ ශරීරයත් අනිත්‍යයි. හැමදේම අතහැරලා යන්න වෙනවා කියලා. එයා ලොකු ගමනක් ඇවිල්ලා. හැම වෙලාවම අනිත්‍ය හිතට ආවොත් එයා ලොකු ගමනක් ඇවිල්ලා. දැක්කද පියවරෙන් පියවරෙන් තියෙන්නේ. මුලින් සිල්පද පහවත් රැක ගන්න බැරුව ඔහි කාලා බීලා නටලා හිටව මිනිස්සේ ආපු ගමන. අවසාන උසම පොදත් හෙළුවේ සියල්ල අනිත්‍යයි කියලා සිහි කරනවා. ඒ අයට තමයි මගපල කියන එක තියෙන්නේ. ඒ අයට තමයි දෙව්ලොව තියෙන්නේ. ඒ අයට තමයි බුදුවරුන්ගේ ධර්මයේ ඇසූ සැනින් මාර්ගඵල අවබෝධ වෙන්නේ. ඉතින් ඒ නිසා පියවරෙන් පියවර අපේ ගුණධර්ම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ විශේෂයෙන් නම්බර 669 600 ජයමාවත ගොතටුව නවනගරි ලිපිණේ පදිංචි පින්වත් මණිකේ වීරසුන්දර ගුරුමෑණියෝ ලෙස්ලි පෙරේරා ස්වාමි පුරුෂයා ඒ වගේම පසින්දු පෙරේරා පුතණුවන් මේ පවුලේ පින්වතුන් එකතු වෙලා මේ ධර්ම දානය සිද්ධ කළේ. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙන්න.
ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙමු. වැලිමඩ අඹගස්දෝව පිටහා කුඹුරේ ගෙදර පදිංචිව සිට මිය පරලෝකීය WM පුංචි බණ්ඩා පියාණන්ට JWM බණ්ඩාර මැණිකේ මෑණියන්ට සෝමපාල වීරසුන්දර සහෝදරයා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ගොතටුව නවනගරය ඇල්හේන පාරේ අංක 669 6IC නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය ඩේවිඩ් පෙරේරා පියාණන් ඇතුළු ඒ පවුලේ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් මියගිය ඥාතීන් පරලෝ වශයෙන් මේ පින් බලෙන් සැපයට පත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මේ සියලු පින් මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් ධර්මාභෝධයට මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම විශේෂයෙන් මේ අවුරුදු 20 ගානකට පස්සේ තමන්ගේ ශිෂ්‍යයා සොයාගෙන ඇවිල්ලා මේ දහම් කතාව කරන්න ඕන කියලා මුල්ුණේ අපේ පින්වත් මැණිකේ ටීචර්. ඉතින් මැණිකේ ගුරුතුමියට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලෙස්ලි පෙරේරා ස්වාමි පුරුෂයාටත් පසින්දු පෙරේරා පුතාටත් ඒ වගේම පසින්දු පුතාගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනයේ දෙන ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. මේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. මොහොතක් හෝ අපිට අකුරු ශාස්ත්‍රය කියලා දීලා අපිට ගුරුවරුන් බවට පත් වුණ මේ ගුරු මෑණියොත් ඒ සියලු දෙනාට ඒ වගේම පෙර පාසලේ පටන් අද දක්වාම මාහට යම්කිසි කෙනෙක් ගුරුවරයෙක් විදිහට මට ශිල්පය දුන්නාද, ඒ වගේම කරුණාව, මෛත්‍රිය, දයාව, සෙනෙහස දුන්නාද, ඒ සියලු දෙනා මා මොහොතක් පාසා රැස් කරන පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලැබේවා. ඒ සියලු දෙනාට ධර්මයේම ඇසුරු කරන්න ලැබේවා. දිනෙන් දින කුසල දහම් පුරුදු කරගන්න ලැබේවා. ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට, ඒ වගේ මේ පවුලේ සියලු දෙනාට මේ පින් බලයෙන් ධර්මාවබෝධයටම මේ පින් හේතු වාසනාම වේවා. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් කොරෝනා වසංගතය දුරින්ම දුරු වේවා. ඒ රෝගී වූ ඉක්මනින් සුවපත් වේවා. අපි කාටත් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.